අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, දැන් ඔබ මහා සතරාතිපට්ඨාන සූත්‍රය සියලු දේ දන්නවා. සතර කමඨහන් කළ යුතු බව දන්නවා. මේ සතර කමඨහන් ප්‍රායෝගිකව වැඩෙන අවස්ථාවක් පෙන්වා දී වදාළ සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ. මේක ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රය කියන එක පිරිත් පොතේ තියෙනවා. ඒ වගේම මේ ලංකාවේ ගිහි පැවිදි සියලු දෙනා කාට හරි ලෙඩක් රෝගයක් ආබාධයක් වුණාම මේ ගිරිමානන්ද සූත්‍රය පිරිතක් හැටියට සජ්ජායනා කරනවා. ලෙඩේ හොඳ කරගන්න. ඉතින් ඒක නිසා කවුරුත් මේ ගිරිමානන්ද සූත්‍රය ගැන අහලා තියෙනවා. නමුත් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ මේ වගේ මේ తాවකාලිකව හොඳ කරන ලෙඩකට වඩා මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් එහෙම නැත්නම් සංසාර රෝගයෙන් සදාටම මිදී නිදහස් වෙන සුවපත් වෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. නමුත් අද වන විට සම්මතයෙන් මේක ඊට වඩා වෙනස් ආකාරයක මේ తాවකාලිකව ලෙඩ වලින් සුවපත් වෙන ක්‍රමයකට තමයි අද හිතන්නේ භාවනා කරන්න භාවිතයට ගන්න. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරු අර්ථය, නිවන් මගට උපකාර වන අර්ථය, සමුදය නිරෝධ වන අර්ථය, උපාදානයේ මිදෙන අර්ථය තේරුම් ගත යුතුයි. ඉතින් ඒ සඳහා අපි බලමු මොකද්ද කොහොමද කියලා. මේ ගිරිමානන්ද සූත්‍රයේ මුලින්ම තියෙනවා ඔය 79 වෙනි පිටේ ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේනකෝ පන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල ගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතදවෝච. භාග්‍යවතුන් වහන්සේ මේ ජේතවනාරාම වැඩ වාසය කරන කාලේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා මේ ආයස්මා කියන්නේ යම් යම් මේ බුද්ධ ශ්‍රාවකයන් හැටියට ශාසනයේ මහාන වෙලා ඉන්න අයට කියනවා ආයස්මු මෙහෙම කෙනෙක් මෙහෙම ආබාධිතයි දුක්ඛිතයි බාලයි ගිලානයි කියලා බුදුහාමුදුරන්ට සැලකර හිටියා. ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හොති දුක්ඛිතෝ බාල ගිලානෝ සාදු බන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේන උපසංකමතු අනුකම්පං උපාදාය. භාග්‍යවතුන් වහන්සේ මේ අය කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙන බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා සචේකෝ අත්වං ආනන්ද ගිරිමානන්දස්ස වික්කුණෝ දස සංඥා බාසීයාසි තානංකෝ පනේතං විජ්ජති අං ගිරිමානන්දස්ස වික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම්බෙය්‍ය. මේ බුදුහාමුදුරුවෝ මේ ආනන්ද හාමුදුරුවන්ට කියා දුන්නා මේ දස සංඥා බාසීයාසි භාවිතා කරන හැටි උගන්වුවා. ආනන්ද හාමුදුරන්ට කියා දුන්නා. කියා දුන්නා ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ මේ ගිරිමානන්දස්ස බික්කුණෝ මෙතන තියෙන බහු වචනේ. යම් ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම ඒක වචනයක් නෙමෙයි. එක පුද්ගලයෙක් නෙමෙයි. මෙතෙන්දී මේ ගිරිමා නන්දි කියන වචන තුන කියන්න පුළුවන් වෙන්නේ ගිරි කියනවා පංචස්කන්ධයටත්. උපාදානය කරගන්නා පංචස්කන්ධයටත් තව නමක් ගිරි. මා කියන්නේ ඒකේ මිදී නිදහස් විය යුතුයි. ඒ මිදී නිදහස් වෙන මාර්ගය නොදැන ඒ වෙනුවට නන්දි රාග සහගතව
ඒ පංචස්කන්ධය උපාදානය කරගෙන කටයුතු කරනවා නම් යම් පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ඒ කාලේ මේ මාගදී භාෂාවේ තේරුම අනුව අර්ථය අනුව ගිරිමානන්දස්ස භික්ඛුනෝ කිව්වේ මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්නට බැරුව කටයුතු කළා නම් යම් කිසි කෙනෙක් ඒ සියලු දෙනා යම් ගිරිමානන්දස්ස භික්ඛුනෝ. එතකොට මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත හැම කෙනෙක්ම අර දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වුණා. ඉතින් ඒක නිසා මේක මේ තියෙන්නේ දැන් සම්මතයෙන් නම් හිතන්නේ කියා දෙන්නේ උගන්වන්නේ ඔය මේ ගිරිමානන්ද සූත්‍රය. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ එක්තරා හාමුදුරු නමක් නම් වශයෙන් ගිරිමානන්ද කියලා බොහොම අමාරුවෙන් දුක්ඛිතව නැගිටින්නවත් බැරුව ලෙඩ හැදිලා ඇඳක වැටිලා ඉන්නකොට ඒ බව ආනන්ද හාමුදුරුවෝ දැනුම් දුන්නා. බුදුහාමුදුරුවෝ මේ දස සංඥා ඉගන්නුවා. මේක කියුවට පස්සේ ඒ ආබාධය නැති වුණා කියන එක තමයි සම්මත භාෂාවෙන් කියන්නේ. නමුත් ඒක නෙමෙයි මේකේ තියෙන්නේ, ඊට වඩා හුඟක් ගැඹුරු තේරුමක්. මේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න බැරි පුද්ගලයා ගිරිමානන්දස්ස කියන නමින් එදා හැඳින්වුවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය මේ දස සංඥා ඉගැන්වුවේ ආනන්ද හාමුදුරුවන්ට කියා දුන්නේ සියලු ගිරිමානන්දස්සලට. පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙන්නට බැරිව කටයුතු කරන සියලු දෙනාට මේක ගිහිල්ලා කියන්න උගන්වන්න මේක භාවිතයට ගන්න කියන්න. ඒ අනුව එදා බුදුහාමුදුරුවෝ හිටිය කාලෙත් හිටියා මේ පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්න බැරුව ඒක නන්දි රාග සහගතව ඒක භාවිතා කරපු අය. ඊට පසුවත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් අනාගතයටත් ඉන්නවා. ඒ සියලු දෙනා යම් ගිරිමානන්දස්ස භික්ඛුනෝ, ඒ සියලු දෙනාට මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ භව ඇති වෙනවා. කායික වශයෙන් සහ මානසික වශයෙන් මේ රෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද හේතුව යම් දෙයක් උපාදානය කරගන්නවා නම් ඒක තණ්හාවෙන් කරගන්නේ, චන්ද්‍රාගයෙන් කරගන්නේ. ඒ අනුව රාගයේ, දේශයේ, මොහේ ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වන නිසා දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වෙනවා. ඉතින් ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ ආනන්ද හාමුදුරුවන්ට කියා දුන්නේ බුද්ධ මන්ත්‍රණයක්, භව උදුරා දමන්නට උපකාරක මන්ත්‍රයක්. ඉතින් ඒක නිසා මේ දස සංඥා භාවිතයට ගන්නයි කිව්වේ. මේක ගිරව් වගේ කියවන්න නෙමෙයි. අද වෙලා තියෙන්නේ මේක තේරුම් ගත්තේ නැතුව මේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනුබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනපාන සති, මේ 10 වචන හැටියට, පද හැටියට ගිරව් වගේ කියාවගෙන යනවා. ඒක බුදුහාමුදුරුවෝ අනුමත කළ දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා වාසෙය්‍යාසි. මේක භාවිතයට ගන්න, අභ්‍යාස කරන්න, එක්සර්සයිස් කරන්න. මේ කියන සංඥා 10 තේරුම් අරගෙන මේකේ දුවතාවේ තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. මේ දස සංඥා බුදුහාමුදුරුවෝ කිව්වේ මාගදී භාෂාවෙන්. මේක තියෙන්නේ මේ සිංහල භාෂාව නෙමෙයි. සිංහල අකුරු තිබුණාට මාගදී භාෂාව, මේ මාගදී භාෂාව අනිත් පැත්තටයි කියවන්නේ. මේක තියෙන්නේ අනිත්‍ය සංඥා නෙමෙයි, සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරන්න. සංඥාවේ අනිත්‍ය මෙනෙහි කරනකොට නිත්‍ය සංඥා පජහති වෙනවා. සංඥාවේ අනාත්ම මෙනෙහි කරනකොට අර්ථ සංඥාව උදුරා දාන්න පුළුවන් හිතෙන් ඉවත් වෙනවා. සංඥාවේ අසුභය මෙනෙහි කරනකොට සුභ බව ඉවත් වෙනවා.
සංඥාවේ ආදීනව මෙනෙහි කරනකොට ආනිසංස ඉවත් වෙනවා. සංඥාව ප්‍රහාණය කරනකොට හිත පිරිසිදු වෙනවා. සංඥාවේ විරාගය අනුපස්සනා කරනකොට රාගය පජහති වෙනවා. සංඥාවේ නිරෝධය අනුපස්සනා කරනකොට රෝධ ගැනීම නවතිනවා. සංඥාවේ අනවිරතය මෙනෙහි කරනකොට අභිරතය ඉවත් වෙනවා. සබ්බ සංකාරයේසු අර අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට නිත්‍ය සුඛාත් මරා දානවා. ඉතින් ඒක නිසා මේ 10ම තියෙනවා දෙපැත්තක්. මේ දෙපැත්තම මෙතන කියලා නැත්තේ ඒක මාගදී භාෂාවේ බුද්ධ භාෂිතයේ ක්‍රමයක්. එකයි කියලා තියෙන්නේ. නමුත් මේ ධර්මය දන්නා කෙනෙක් දන්නවා බුදුහාමුදුරුවෝ මේ සංඥාවේ අනිත්‍ය මෙනෙහි කරන්න කිව්වේ ඒක නිත්‍යසේ ගත්තොත් තමයි මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වෙන්නේ. උපාදානය කරගන්නේ තණ්හාවක් ඇති වෙන්නේ. සියලු වැරදි සිද්ධ වෙන්නේ නිත්‍යසේ යමක් ගත්තොත්. මොකද නිත්‍යසේ පවත්වන්න බෑ. සියලු දේ සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා අනිච්චාති. අපේ කැමැත්ත අනුව අපිට ඕන විදිහට මනාපය අනුව අපිට රිසිසේ පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් ලෝකයේ තුල නැහැ. පංචස්කන්ධයමත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහමත් අපිට ඕන විදිහට නිත්‍යසේ සුඛසේ ආත්මසේ පවත්වන්න බෑ. ඒ සියලු දේ අනිත්‍යං. නමුත් අපි ඒ සියලු දේ පෘථග්ජන පුද්ගලයෝ නිත්‍යසේ සුඛසේ ආත්මසේ ගන්නවා. එතකොට තමයි දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වෙන්නේ. එතකොට මේ නිත්‍යසේ සුඛසේ ආත්මසේ ගන්නව නම් තමයි තණ්හාවෙන් උපාදානය කරගන්නේ. මේ නිත්‍ය සුඛාත් උදුරා ධම්මනම් ඒ අනුව අර දුක්ඛිත බාල ගිලාන ආබාධ භාවයෙන් මේ පුද්ගලයා මිදෙනවා. ඉතින් ඒක නිසා මේකේ තියෙන්නේ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥා පජහති කරන්න. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා මමත්වයෙන් ගැනීම එහෙම නැත්නම් අත්ත් සංඥාව අයින් කිරීම. මඤ්ඤමානෝ අයින් කරලා අමඤ්ඤමානෝ තත්ත්වයටපත් වෙන්න. උපාදීයමානෝ අයින් කරලා අනුපාදීයමානෝ තත්ත්වයටපත් වෙන්න. ඒ වගේම වැදගත්ම දේ තමයි සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුන්දර බව සුභ බව අයින් කරන්න. මේ සුභ බව සුන්දර බව දකින්න තාක්කල් ඒක උපාදානය කරගන්නවා. ඒකට තණ්හාවක් වෙනවා. ඒකට ඇලෙනවා. ඒක අල්ල ගන්නවා. ඉතින් ඒක නිසා මේ සංඥා 10ම බුදුහාමුදුරුවෝ කිව්වේ ගිරිමානන්දස්ස විකුණෝ දස සංඥා වාසෙය්‍ය ආසි. නැතුව මේ ගායනා කරන්න සජ්ජායනා කරන්න ජාතිකා කරන්න ගීතිකා හැටියට පිරිත් හැටියට සජ්ජායනා කරන්න කිව්වේ නැහැ. නමුත් අද කරන්නේ බුදුහාමුදුරුවෝ භාවිතයට ගන්න කියපු දේ අද මේ අනිත්‍ය සංඥා අනාත්ම සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකයන් විරත් සංඥා සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා ආනපානස කියලා ගිරව් වගේ කියනවා. කිසිම භාවිතයක් නැහැ. දන්නේත් නැහැ. භාවිතයට දන්නේත් නැහැ. මේක වාසීයාසි කියන තේරුම ඇතුව දන්නේත් නැහැ. ඒ වගේම මේ පංචස්කන්ධයෙන් උපාදානයෙන් මිදී නිදහස් වීමටයි මේක භාවිතයට ගන්න කිව්වේ. ඒ පිළිබඳව තේරුමක් දැනීමක් හරයක් අටයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ නිකන් ගිරාචරියාවකින් මේක ගිරව් වගේ කියා දුන්නාට වැඩක් නැහැ. පොඩි කාලෙම ওই දහම් පාසලට යන ළමයින්ට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පන්ති වලදීම හාමුදුරුවන්ටත් ළමයින්ටත් ඔක්කොටම මේ ගිරිමානන්ද සූත්‍රය කටපාඩම් කරමනවා. හැබැයි භාවිතයට ගන්න හැටි කවුරුවත්ම අද වෙනකන් කියා දුන්නේ නැහැ. මේක භාවිතයට ගන්නයි බුදුහාමුදුරුවෝ කිව්වේ දස සංඥා වාසෙහි ආසි. උග්ගහෙත්වා. මේක ඉගෙනනවා භාවිතයට ගන්න. ඉතින් ඒක නිසා මේක භාවිතයට ගන්නවා නම් මේ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා සංඥාවේ නිත්‍යසේ පවතින්නේ නැති බව තේරුම් ගන්න ඕන. නිත්‍ය සංඥා මරා දාන්න ඕන. හිතෙන් අයින් කරන්න ඕන. කිසිම දෙයක් ලෝකේ තියෙන නිත්‍යසේ පවත්වන්න බෑ අනිත්‍ය. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක
ඒක එකපාරක් නෙමෙයි මේ සූත්‍රයේ දෙපාරක්ම කියනවා. මුලින්මත් කියන්නේ සංඥාවේ අනිත්‍යානුපස්සනා කරන්න, අන්තිමටමත් කියන්නේ සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා දෙපාරක් කියනවා. මුලිනුයි අගිනුයි දෙපාරක්ම කියනවා සංඥාව නිත්‍යසේ පවතින්න බෑ. සංඥාවන් එන්නේ පංචස්කන්ධයටමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම සංඥා එනවා. ඒන සංඥා, රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා 6ක් තියෙනවා. ඒ ඔක්කොම අපි කැමතිසේ පවතින්නේ. අර ඊයේ මේ චචක්ක සූත්‍රයේ කිව්වේ එක අත්සේ ගත්තොත් චක්කු අත්තාතිව වදෙය. ඒක චක්කුන් අනත්තා. මේකයි මේකෙත් කියන්නේ. වෙන එකක් නෙමෙයි. ඒක අනත්තා. සංඥාව අනත්තයි, අත්ත නැහැ. මේක කියන්නේ ඒකයි. ඒ වගේම සංඥාව මේ සුන්දර බව ඒක සුභසේ පවතින්නේ නැහැ. ඒක අසුභය අනුපස්සනා කළාම සුභ බව හිතෙන් උදුරා දාන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්. සංඥාවේ ආදීනය මෙනෙහි කරනකොට ආනිසංස දකින්න ඒක අයින් කරන්න, ඒ අනුව අයින් කරන්න පුළුවන් ආදීනව. සංඥාව ප්‍රහාණය කළ යුතුයි. අර කාම විතක්ක, විචාර ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක, සංඥාවේ විරාගය මෙනෙහි කරනකොට රාගය අයින් වෙනවා. සංඥාවේ නිරෝධය මෙනෙහි කරනකොට රෝධ ගැහිම නවතිනවා. ඒ අනුව සබ්බ ලෝකේ අර අභිරත සංඥා ඉවත් වෙනවා අනුවිරතය මෙනෙහි කරනකොට. ඉතින් ඒක නිසා මේ දස සංඥාවම භාවිතයට ගන්න බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියා දුන්නා. ආනන්ද හාමුදුරුවෝ අර පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්නට බැරුව කටයුතු කළ ගිරිමානන්දස්ස බික්කුණෝ බොහොම ගානක් හිටියා. එක්කෙනෙක් එහෙම නෙමෙයි. බහුවචන තියෙන මේක බික්කුණෝ යම් ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම 100,000ක් නෙමෙයි. අද ඉන්න අයත්, හෙට ඉන්න අයත්, එදා ඉන්න අයත් සියලු දෙනා මේකට අයිති. යම් ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වොත් තුන් කල්ම අනාගතයේදී ඉන්න අයත් මේ පංචස්කන්ධය උපාදානය කරගන්නෙම මේක පිළිබඳව මේ සංඥාව නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ ගන්න නිසායි. උපාදානය කරගන්න නිසායි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ ගිරිමානන්දස්ස බික්කුණෝ කියන මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ මේක ගිරව් වගේ කියවන්න නෙමෙයි, සජ්ජායනා කරන්න නෙමෙයි, යාතිකා කරන්න නෙමෙයි, ගීතිකා හැටියට කියන්න නෙමෙයි. භාවිතයට ගන්න. අද භාවිතයට ගැනීම බිඳුවයි කියවනවා. ලක්ෂ වාරයක් ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා කරපු හාමුදුරුවොත් ඉන්නවා, ගිහියොත් ඉන්නවා. නමුත් එකවරක්වත් භාවිතා කරලා නැහැ. එකම වරක්වත් මේකේ තේරුම දැනගෙන මේ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව අයින් කරන්න කටයුතු කළේ නැහැ. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ථ සංඥාව අයින් කළේ නැහැ. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව අත්හැරියේ නැහැ. සංඥාවේ ආදීනව දැකලා ආනිසංස අත්හැරියේ නැහැ. සංඥාව පහන කළේ නැහැ. සංඥාවේ විරාගය මෙනෙහි කළ රාගය අයින් කරේ නැහැ. සංඥාවේ නිරෝධය අනුපස්සනා කළ රෝධ ගැහිම නැවැත්තුවේ නැහැ. සංඥාවේ අනබිරතය මෙනෙහි කළා අබිරතය අයින් කළේ නැහැ. සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා දන්නේම නැහැ. ඉතින් ඒක අනුව ආනපාන සති සමාධිය වඩලා නැහැ. මෙතන තියෙන්නේ ආනපාන. එකක් ආන කරනකොට සංඥාවේ අනිත්‍ය ආන කරනකොට සංඥාවේ නිත්‍ය පාන කරන්න ඕන. සංඥාවේ අනත්ත ආන කරනකොට සංඥාවේ අත්ත පාන කරන්න ඕන. සංඥාවේ අසුභය ආන කරනකොට සුභ බව ප්‍රහාණය කරන්න ඕන, පාන කරන්න ඕන. මේ 10ම මේක තියෙනවා. මේක හොඳට තේරුම් ගත්තොත් අන්න ඒ පුද්ගලයා මේ දස සංඥා වාසෙහි ආසි භාවිතයට ගත්තා. මේක තියෙන්නේ භාවිතයට ගන්න. ගායනා කරන්න, ගීතිකා හැටියට සජ්ජායනා කරන්න, පිරිත් හැටියට කියවල වැඩක් වෙන්නේ නැහැ. පිරිත් හැටියට කිව්වහම ඉතින් මේක කටපාඩම් වෙනවා, පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාවා. හැබැයි ග්‍රන්ථ ධූරයේ පිරුණා, විපස්සනා ධූරයේ බිඳුවක්වත් තේරුමක් හරයක් ඇතුව කරේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ මේක කියලා මේක අද්දුටුයි සත්‍යයි මේ බුද්ධ මන්ත්‍රය
මේ සංසාර රෝගය නැමැති අර දුක්ඛිත බාල ගිලාන භවෙන් සදාටම සහ මුලින්ම මිදී නිදහස් වන්නට මේ දස සංඥා වාසීයාස හරියට නිවැරදිව භාවිතා කළොත් මේ පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙනවා. දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදී නිදහස් වෙනවා. උපාදානයේ මිදී නිදහස් වීමත් සමග මේ උපාදානය තමයි සියලු රෝගයන්ට මුල. උපාදානය කරගන්නෙම පංචස්කන්ධය. උපාදානය කරගන්නෙම පංචස්කන්ධය. මේ පංචස්කන්ධය කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහක්. හැබැයි මේ උපාදානය කියන එක ඔය කොටස් පහට අයිති වුණාට අපිට මේ උපාදානය ඔයිට වඩා වෙන විදිහකට බුදුහාමුදුරුවෝ බෙදලත් පෙන්නවා. පින උපාදානය කරගත්තත් අර ගිරිමානන්ද කෙනෙක් වෙනවා. ධානය උපාදානය කරගත්තත් අර ගිරිමානන්ද කෙනෙක් වෙනවා. මේ වස්තුකාම ක්ලේශකාම උපාදානය කරගත්තා. පුද්ගලයෙක් හැටියට මනුස්සයෙක් හැටියට අද මේ සිංහල බුද්ධාගම්කාරයෙක් හැටියට සිංහල බුද්ධාගම්කාරයෙක් හැටියට පින උපාදානය කරගන්නවා. ධානය උපාදානය කරගන්නවා. වස්තුකාම ක්ලේශකාමත් උපාදානය කරගන්නවා. එහෙනම් ගිරිමානන්ද කෙනෙක්. එතකොට පින උපාදානය කරගත්තත් පැවැත්ම. ධානය උපාදානය කරගත්තත් පැවැත්ම අර දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් නම් මිදී නිදහස් වෙන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ දේශනාවේ උපාදානය කියන එක ඔය පින උපාදානය කර ගැනීමත් ධානය උපාදානය කර ගැනීමත් තමයි ඊ타ත්ම බලවත් අபிසංකාර හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. ඉතින් ඒ අනුව මේ උපාදානයේ මිදී නිදහස් වෙන මගක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළ මතු කළ පෙන්වා දුන්න දස සංඥා භාවිතා කරන හැටි කියා දෙනවා. කතමාචානන්ද අනිත්‍ය සංඥා. මේ සංඥාවේ අනිත්‍ය කොහොමද භාවිතා කරන්නේ? ඉදානන්ද බික්කු දැන් අර ආනපාන සති සමාධියට අදාළ අරඤ්‍යගතෝ රුක්ක මූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ත්‍රිපටිසංචික්කති මේ මෙනෙහි කරනවා. ඒක කරලා දැන් රූපං මේක තියෙන්නේ රූපං අනිත්‍යං අනිත්‍යං රූපං අනිත්‍යං වේදනා අනිත්‍යං සංඥා අනිත්‍ය සංකාර අනිත්‍යං විඥාන. මේ පංචස්කන්ධය කොටස් පහම නිත්‍යසේ පවත්වන්න බෑ අනිත්‍යං. ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිත්‍යානුපස්සී විහෙරති. මේ පංචස්කන්ධයම උපාදානය කරගන්නේ ඒවා නිත්‍යසේ සුඛසේ අත්ථසේ දැක්කොත් ගත්තොත් බැලුවොත් තීරණය කළොත් ඒවා නිත්‍යසේ තීරණය කළොත්. නමුත් ඒක අනිත්‍ය බව තේරුම් ගත්ත ගමන් උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. තමන්ට කැමතිසේ තමන්ට රිසිසේ මනාපසේ නවත්තන්න පවත්තන්න බැරි දෙයක් අනිත්‍ය අනුපස්සනා කරනවා කියන්නේ. ඉතින් ඒක නිසා මේක නිත්‍ය නෑ න නිත්‍යයි. මේක නිත්‍ය නෑ න නිත්‍යයි. දැන් මාගදී භාෂාවේ න නිත්‍ය කියන්න බෑ. ඒක මාගදී ශබ්ද සංඥා නීතියක්. ඒ නිසා ණයන දෙකක් දාන්න බෑ. න නිත්‍ය කරන්න බෑ අනිත්‍ය. න අත්ව කරන්න බෑ අනත්ත. ඉතින් ඒක නිසා මේක අනිත්‍ය අනුපස්සනා කරනවා කියන්නේ අපි ඒ හිතපු දැක්ක තීරණය කරපු ආස්වාදනය කරපු ආකාරයට ඒ ස්වභාවයෙන් ස්වરૂපයෙන් මේක පවත්වන්න නවත්තන්න බෑ කියන එකයි අනිත්‍ය. එතකොට මේ අනිත්‍ය අනුපස්සනා කරන්නේ හිතේ ඇති වූ නිත්‍ය බව. අර අනිසිතෝච විහෙරති නච්චකින්චි ලෝකේ උපාදිත. ඕකමයි මෙතනත් කියන්නේ. බුද්ධ දේශනාවේ කොහේ කිව්වත් ඕකයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ සංඥාවේ අනිත්‍ය මෙනෙහි කරනකොට මේ පංචස්කන්ධය කොටස් පහකට බෙදෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන.
පහම නිත්‍යසේ පවත්වන්න බෑ අනිච්චං. ඒක තේරුම් ගත්තාම පංචසු උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. ඒ අනුව මේ අර දස සංඥාවේ පළවෙනි එකෙන් උපාදානයෙන් මිදෙන්න පුළුවන්. මේ 10ම තියෙන්නේ උපාදානයෙන් මිදී නිදහස් වීම. ඊගාවට කතමාචානන්ද අනත්ත් සංඥා. දැන් මුල් එකේ කිව්වේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර. අනත්ත් සංඥාව කිව්වේ ඊයේ කියපු ගිරිමානන්ද මේ චචක්ක සූත්‍රයේ දානන්ද බික්ඛු අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා ඉති පටිසංචික්කති චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කාය අනත්තා පොට්ටබ්බා අනත්තා මන අනත්තා ධම්මා අනත්තා. මේ ඊයේ චචක්ක සූත්‍රයේ කියපු දේ. චක්කුං අත්තාතියෝ වදීය චක්කුං අනත්තා. රූපං අත්තාතියෝ වදේය රූපං අනත්තා. ඒ වගේ අධ්‍යාත්මික බහිද්ද 12ම මේ අපි පංචස්කන්ධේ උපාදානය කරන්නේ ඔය දොරවල් 6න්. ඕක 6ම අර අධ්‍යාත්මික බාහිර දෙකම 12ම අත්සේ ගන්න බෑ අනත්තා. අත්සේ ගත්තොත් තමයි ඒතම් මමේසෝ අමත්මේසෝ මේ උපාදානය වෙන්නේ. එතකොට යමක් අත්සේ ගන්නවා නම් ඒතම් මමේසෝ අමත්මේසෝ මේ අත්තාටි උපාදානය වෙනවා. නමුත් අත්සේ ගන්නේ නැත්නම් මේක අනත්ව බව තේරුම් ගත්තොත් උපාදානයෙන් මිදෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා මේ අධ්‍යාත්මික බාහිර ආයතනයේසු අනත්තානුපස්සී විහෙරති උපාදානයෙන් මිදෙනවා. තුන්වෙනි එක කතමාචානන්ද අසුභ සංඥා. දැන් මෙතන තියෙන්නේ අර මහා සතරාජිපට්ඨාන සූත්‍රයේ පටිකූල මනසිකාර පබ්බේ වෙනුවට මෙතන කියන්නේ අසුභ සංඥා. කතමාචානන්ද අසුභ සංඥා. මේක අසුභ සංඥාව. මේ සුන්දර බව අත්තරින්න පුළුවන් වෙන්නේ බෙදලා කොටස් කරලා බලනකොට. මොකද්ද ඉදානන්ද බික්කු ඉම මේව කායං උද්දම් පාදතලා ආදෝ කේසමත්තකා මේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා වූ මේ තච්ච පරියංකය මේ ශරීර කූඩුව নানা ප්‍රකාරස අසුචිනෝ පච්චවික්කති මේ ක්‍රියාකාරකම් කරන මේ ශරීර කූඩුව ඉති අත්ති ඉමස්මින් කායේ මේක තියෙන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සංහාරු අට්ටි මිදං මේ ආදී වශයෙන් කුණප කොටස් 32ක් බෙදලා බලනවා කොටස් 32කට. එතකොට මේකේ මේ සුබ බව අත්හැරෙනවා. අපි බෙදලා නොබලා පුද්ගලයෙක් හැටියට සංඥාවක් හැටියට ළමයෙක් හැටියට සත්වයෙක් හැටියට දැක්කොත් තේරුම් ගත්තොත් ඒක සුන්දරයි සුබයි. හැබැයි බෙදලා බලනකොට විභජනය කරලා බලනකොට මෙතන තියෙන්නේ කෙස් ගොඩක් ලොම් ගොඩක් නිය ගොඩක් මේ එකක්වත් සුචි නෑ. සියලු දේ අසුචි අසුබයි. සියලු දේ අර සුන්දර දෙයක් නෙමෙයි. ඒ සියලු දේ අසුබයි සුබ බව අයින් වෙනවා හිතෙන්. ඒ අනුව උපාදානයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් මේ වගේ බෙදලා බලන්න පුරුදු වුණා. මේ බෙදලා බලන එක තමයි විභංග ප්‍රකරණේ තියෙන්නේ. මේ බුදු දේශනාවේ අර ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්ති කිව්වේ මේ බෙදලා බලන්නට පුරුදු වුණා. භගවත් ගුණය කියන්නේ බෙදලා බලන්නට පුරුදු වුණා. පුරුදු කළා. ඉතින් ඒක නිසා බෙදලා බලනකොට මේකේ ගන්න දෙයක් නැහැ, සත්වපුද්ගල සංඥාවක් නැහැ, ඝන සංඥාවක් නැහැ, මේකේ සුන්දර දෙයක්, සුබ දෙයක් නැහැ. මේ උපාදානයෙන් මිදෙනවා. දැන් මේ ඔක්කොම මේ උපාදානයෙන් මිදෙන, තණ්හාවෙන් මිදෙන, උපාදානයෙන් මිදෙන ක්‍රම මේ කියන්නේ. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා. මේ ආදීනව කියන්නේ තමන්ට උරුමවන දේවල්, උරුමවන දුක්, කරදර, ලෙඩ, රෝග සියලු දේ. ඉදානන්ද බින්කු එතනත් අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා ඉති පටිසංචික්කති. දැන් මෙහෙම මෙනෙහි කරනකොට බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ.
බහුදුක්කෝකෝ අයං කායෝ. කාය කියන්නේ මේ ශරීරය නෙමේ මේ වචනයෙන් කරන ක්‍රියාව චක්කු කාය, සෝත කාය, ගාන කාය, જીවහා කාය, මනෝ කාය ආදී ඇත්තා වූ කාය අර රූප කායට, ශබ්ද කායට, ගන්ධ කායට අර කාය 36 තමයි මේ බහු දුක්ඛෝකෝ අයං කායෝ කිව්වේ. බහු ආදීනෝ ඒ කාය 36. නැතුව මේ කාය කියන තැන මෙතන පරිවර්තනය කරලා තියෙන ශරීරය කියලා කාය කියලා. නමුත් මේක තියෙන්නේ කායෝ කියන්නේ කාය 36. කාය 36 චක්ක සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. ඒ අනුව ඉති ඉමස්මින් කායේ විවිධාබාධා උප්පජ්ජන්ති. යම් කිසි ආකාරයක මේ විදිහට චක්කු කාය, රූප කායට පටිච්ච වෙනකොට විවිධ අර තින්නම් සංගති පස්සෝ වෙනකොට වේදනාවක් උපදිනකොට තණ්හාවක් උපාදානයක් සිදු වෙනකොට ඒක නිසා විවිධ ආබාධා උප්පජ්ජන්ති. එහෙම නැත්නම් දැන් මෙතන සෙම කෝප වෙනකොට විවිධ ආබාධ එනවා. වාතය කෝප වෙනකොට විවිධ ආබාධ වෙනවා. ඒ වගේම පිට කෝප වෙනකොට ආබාධ වෙනවා. තුන්දොස් කිපෙනකොට මේ කියන 108ක් වූ රෝගාබාධ එනවා. එතකොට තුන්දොස් කිපෙන්නේ ප්‍රිය දේට ඇලීම නිසා සෙම කෝප වෙනවා. අප්‍රිය දේට ගැටීම නිසා තරහෙන් වෛරයෙන් කටයුතු කරනකොට පිට කෝප වෙනවා. මෝහයෙන් කටයුතු කරනකොට, අවිද්‍යාවෙන් කටයුතු කරනකොට වාතය කෝප වෙනවා. දැන් මේ තුන්දොස් කිපෙන්නේ රාග දේශ මොහ කියන තුන නිසායි වාපිච්චෙම් තුන්දොස් කිපෙන්නේ. හැබැයි එකක් විසම වුණොත් තුනම කෝප වෙනවා, විසම වෙනවා. දැන් රාගයෙන් කටයුතු කරනකොට සෙම කෝප වුණා විතරක් නෙමෙයි වාපිච්චෙම් විසම වෙනවා. එතකොට තුන්දොස් කිපෙනවා. තරහෙන් කටයුතු කරනකොට පිට කෝප වෙනවා විතරක් නෙමෙයි සෙම වාතයත් දෙකම කෝප වෙනවා. ඒ අනුව මේ 108ක් වූ රෝග මිනිසුන්ට හැදෙන්නේ මුල මේ රාගයෙන්, දේශයෙන්, මොහෙන් කටයුතු කරන නිසා. එකයි කිව්වේ අර බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනවෝ කිව්වේ විවිධාකායේ විවිධාබාධා උප්පජ්ජන්ති කිව්වේ මේකයි. ඒ අනුව කියනවා මේ රෝග කියනවා චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, જીවහා රෝග, කාය රෝග, සීස රෝග, කන රෝග, මුඛ රෝග මේ ආදී කොට ඇත්තා වූ දිගටම කියාගෙන යනවා. සෙම්ම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිණාමජා ආබාධා, විෂම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකා ආබාධා. මෙහෙම 108ක් 90ක් රෝගවලට මුල වාපිච්චෙම් කෝපවීම. වාපිච්චෙම් කෝපවීමට මුල රාගයෙන් කටයුතු කිරීම, දේශයෙන් කටයුතු කිරීම, මොහෙන් කටයුතු කිරීම. රාගයෙන් කටයුතු කළොත් තුන්දොස්ම කිපෙනවා. ද්වේෂයෙන් කටයුතු කළොත් තරහ ගත්තොත් තුන්දොස්ම කිපෙනවා. මොහෙන් කටයුතු කළොත් තුන්දොස්ම කිපෙනවා. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. සියලු ආබාධවලට මුල රාගය, දේශය, මෝහය. ඒ අනුව ඉති ඉමස්මින් කායේ ආදීනව අනුපස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥා. ඒක තමයි ආදීනව සංඥා. අපි ඒ තුන්දොස් කිපෙන විදිහට නැතුව විතරාගී, විතදේශී, විතමෝහී විදිහට කටයුතු කරගොත් ඔය සියලු රෝග වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. උපාදානයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. මේක මෙතෙන්දිත් කිව්වේ අර කාම විතක්ක ਵਿਚාර එනවා, ව්‍යාපාද විතක්ක විචාර එනවා, විහිංසා විතක්ක විචාර එනවා. මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක විචාර එනකොටම නෙක්ඛම්ම සවිතක්ක සවිචාර, අව්‍යාපාද සවිතක්ක සවිචාර, අවිහිංසා සවිතක්ක සවිචාර වඩනකොට ඒ පුද්ගලයා තුල ඒ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවංගමේති තත්වයටපත් වෙනවා. ඒ නිසා uppannam kama vitakkam, uppannam vyapaadi vitakkam, uppannam උපදින තැනදිම උපදින මොහොතේම හිතේ උපදින්නේ. ඒ උපදින කොටම කාම විතක්කයක් ආවොත් නෙක්ඛම්ම සවිතක්ක සවිචාර කරන්න ඕනේ. ඒ කියන්නේ ආනපාන සතිය. ව්‍යාපාද විතක්කයක් විචාරයක් ආවොත්
අව්‍යාපාද සවිතක්ක සවිචාරය එහෙම නැත්නම් මෙත්තානුස්සතිය වඩන්න ඕන. විහිංසා විතක්කයක් විචාරයක් ආවොත් කාටවත් විහෙස කරන්න, කාටවත් පාර වරද්දන්න, කාටවත් අවැඩක් කරන්න, වචනයෙන් ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් අනුන්ට අයහපතක් කරන්න කටයුතු කළොත් ඒක විහෙසා. ඒකෙන් මිදී නිදහස් වෙන්න අවිහිංසා සවිතක්ක සවිචාර කරනකොට ඒ තුනේදීම නාදි වාසේති පජහති විනෝදේති යන්ති කරෝති අනුභවයෙන් ගමිති කියන පියවර පහකින් තමන්ගේ ඇතුළාන්තයේ ආධ්‍යාත්මය පිරිසිදු වෙනවා. තමන් තුළින් අනුසය උපදින්නේ නැහැ, අනුන්ට කරදරයක් නැහැ. අජ්ජත්තං වා බහිද්ධා වා කායිකායනුපස්සී විහෙරති වෙනවා. ඒ අනුව මේ පහන සංඥා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා. විරාග සංඥා නිරෝධ සංඥා ඊගාවට තියෙන්නේ. මේ දෙකේම තියෙන්නේ එකම කාරණයක්. සමත විපස්සනා දෙකම තියෙනවා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ රුක්ක මූලගතෝ ශුඤ්ඤාගාරගතෝ අයිතිපත්සංචික්කති ආනපානසත් යමාදී ඒ පූර්වක්‍ෘතිය තියෙනවා. හැම තැනකදීම මේ ගිරිමානන්ද සූත්‍රයේ හැම තැනකදීම ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ ඒතං සන්තං ඒතං පනීතං සං උපදින හැම තැනකදීම එය දැකලා ඒ සමතයට පත් කරන්න ඕන. යදිදං එතෙන්දිම සබ්බ සංකාර සමතෝ සියලු සංකාර සමතයට පත් කරන්න ඕන. ඊට පස්සේ දෙවෙනි පියවර සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සග්ග කිරීමෙන් මේක වෙනවා. නිරෝධානුපස්සනාවෙත් ඕකමයි තියෙන්නේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මේ දෙකේම එකම කාරණේ තියෙන්නේ. විරාග සංඥාවටත් නිරෝධ සංඥාවටත් සතර කමඨහන්මයි කරන්න ඕන. සතර කමඨහන් විරාග සංඥාවට අසුභානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, නිරෝධ සංඥාවට දෙකම කරන්න ඕන. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හතරම තියෙනවා. ඒ අනුව කතමාචානන්ද ඒ විරාග සංඥා නිරෝධ සංඥා නැති වෙනවා. ඒ අනුව මේ දෙකෙනුත් උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝකයේ අනබිරත සංඥා. මේක තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරුම දේ, ගැඹුරුම තැන, ගැඹුරුම ධර්මතාවය. ඉද ආනන්ද බික්කු මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඉද ආනන්ද බික්කු මේ රාග භව, දේශ භව, මෝහ භව කය කරන්නට අපගත වෙලා තියෙන කටයුතු කරන උපාසක උපාසිකා මහානමේන සිව්වණක් පිරිස අමතා කිව්වා. ඉද බික්කු යේ ඒ අතරින් යමෙක් ලෝකයේ උපාදාන මුළු ලෝකයම උපාදානය කරගන්නේ හිතින් චේතසා කොහොමද? අදිඨාන අබිනිවේෂ අනුසය. අනුසය නෙමේ අබිනිවේෂ අනුසය. තදින්ම ගෙට ගන්නා අබිනිවේෂ අනුසය. ඒ අබිනිවේෂ අනුසය උපදිනවා කරුණු තුනක් හින්දා තේ කිව්වේ තුනයි. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනුඤ්ඤාභි සංකාර තමයි තුන. ඒ තුන පරිවිමර්ශන සූත්‍රයේත් සංගීත සූත්‍රයේත් ඔය තුන විග්‍රහ කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. මේ තුනම පජහන්තු මේක ප්‍රහාණය කරන්න ඕන. විහෙරති බැරදී වෙන් කර අත්හරින්න ඕන. අනුපාදියන්තෝ නැවත නූපදින ආකාරයට පියවර තුනක්. පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ. එහෙම කළොත් අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා අබිරතයෙන් මිදෙනවා. මේක ටිකක් ගැඹුරුයි. මේක ටිකක් පස්සේ ඊගාවට මේ ගිරිමානන්ද සූත්‍රය කියලා ඉවරනාට පස්සේ මේ තුන මේ තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ කරන්නේ කොහොමද කියන එක මේ තුන පිළිබඳව මේ උපාදානය කරගන්න හිතෙන් මේ පරිවිමර්ශන සූත්‍රයේ සංගීත සූත්‍රයේ කියලා තියෙන ධර්මතාවයක් තියෙනවා.
මේ පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර කියන අභිසංකාර තුන. මේ අභිසංකාර තුනෙන් තමයි මිදී නිදහස් වෙන්න ඕන. ඒ අභිසංකාර තුනම අනබිරත සංඥා හැටියට මෙනෙහි කරන්න ඕන. ඒ කරන හැටි කියා දෙන්නම් ඊගාවට. ඊළඟට අන්තිම එක කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. හිතක උපදින ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අර වචී සංකාර කාය සංකාර මනෝ සංකාර තුනමත් ඒ වගේම අபிසංකාර තුනමත් පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර අනිඤ්ඤාபிසංකාර තුනමත් ඒ ඔක්කොම සියලුම දේ ගත්තොත් සබ්බ සංකාර වෙනවා. එතකොට සියලු සංකාර අනිත්‍යයි, නිත්‍ය නැහැ. ඉතින් ඒක නිසා දැන් මුලිනුත් කිව්වේ සංඥාවේ අනිත්‍ය, අගටත් කිව්වේ සංඥාව අනිත්‍ය. හැබැයි මෙතෙන්දි කියන්නේ සබ්බ සංකාරේසු අනිත්‍ය, අතෙන්දි සංඥාවේ අනිත්‍ය. මෙතෙන්දි කිව්වේ සබ්බ සංකාරේසු අනිත්‍ය. මෙනෙහි කරන්න ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරේසු අට්ඨියති හරායති දිගුච්ඡති. මේක මේ සියලු සංකාර අර බල්ලෙකුට අහු වුණ මස් කටුවක් වගේ අට්ඨියති. මේක ඇට පමණයි, මස් නැහැ, කන්න දෙයක් නැහැ, බඩ පිරෙන්නේ නැහැ. බඩ පිරෙන්නේ නැහැ. බල්ලෙක් දැන් ඔය බල්ලෙකුට අහක දාපු මස් කටුවක්, ඒකේ මස් නැහැ පොඩ්ඩක්වත්. නමුත් ඒකේ අර මස් කටුවේ ගඳක් තියෙනවා, ඉවක් තියෙනවා බල්ලෙකුට. බල්ලෝ පොර කාලා මස් කටුව ගන්නවා, දැහ ගන්නවා. ඊට පස්සේ බලවත් බල්ලා අර මස් කටුව අරගෙන කටට දාලා හපනකොට මස් කටුවේ තියෙන මේ අර කටු නිසා කට තුවාල වෙනවා. ඊට පස්සේ එයාගෙම ලේ එනවා. බල්ලගෙම කටින් ලේ එනවා. ඒ ලේ රහ දැනෙනවා. ඒ අනුව බල්ලට අන්න ඒ වගේ තමයි මේ සියලු සංකාර අපිට අර නිවනට උපකාර වෙන දෙයක් නෙමේ, මේ පැවැත්මට උපකාර වෙන උපාදානය කරන දෙයක්. ඒ වගේ මේක මේ ඇට බල්ලෙකුට අහුණු ඇට කට්ටක් වගේ අට්ඨියති හරායති. හරායති කියන්නේ අපිව මේක විපරිණාමයට පත් වෙනවා. අපිට කැමති දේ පවත්වන්න බෑ. මේ ලෝකේ කරගෙනකොට කාලය ගෙවී යනකොට මේක අනිත් පැත්තකට හැරෙනවා. අපිට ප්‍රිය සියලු දේ සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ කියන එක තමයි හරායති. ඒ වගේම jigucchati. ඊට පස්සේ ඒක වැහැරෙනකොට වණ්ඩරම් වෙනකොට ඒක පිළිකුල් වෙනවා jigucchati. ඒ අනුව අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා උපාදානයේ මිදී නිදහස් වෙන්න පුළුවන්. මේකේ අට්ඨියති හරායති jigucchati නිවැරදිව තේරුම් ගත්ත කෙනෙකුට, මෙනෙහි කරන කෙනෙකුට. ඊළඟට කතමාචානන්ද ආනපාන සති කියලා අවසාන තියෙන්නේ ආනපාන සති සමාධි සූත්‍රයේ සාරාංශයක්. මධ්‍යම නිකායේ තියෙනවා ත්‍රිපිටකයේ ආනපාන සති සමාධි සූත්‍රය. ආනපාන සති සමාධි සූත්‍රයේ කොටස් හැටියට තමයි දීඝනිකායේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේත් කායගත සති සූත්‍රයේත් ඒ වගේම ආනපාන සති සමාධි සූත්‍රයේ තියෙන දේවල් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අර කතාවමයි. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිසිද්දති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පණ්ඩාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති රසං වාස්ස සන්තෝ. මේ අර විදිහටම දීර්ඝ සංසාරයේ අපේ හිතට අරමුණු දෙයක් මනෝමය කාය තුල තිබිලා ආවොත් යහපත් දෙයක් ඒක ආශ්‍රය කළ යුතුයි. බැරි දෙයක් ආවොත් ඒක ප්‍රහාණය කළ යුතුයි. රසංවා දැන් වර්තමාන මොහොතේ ඇහැට කනට නාසයට අරමුණු වුණොත් වැරදි දෙයක් ඒක ප්‍රහාණය කළ යුතුයි. හරි දෙයක් ආවොත් හිත නිවෙන ඒක ආශ්‍රය කළ යුතුයි. ඒ අනුව පස්සම්බයං කාය සංකාරං, ඒ අනුව පීති සංවේදී සුඛ පටිසංවේදී මේ විදියට වේදනාසු වේදනානුපස්සනාවට අදාළව තියෙන්නේ. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාවට අදාළව චිත්ත සංකාර පටිසංවේදී අසුචිතාමිති පස්සදිතාමිති තියෙනවා. පස්සම්බයං චිත්ත සංකාරං අසුචිතාමිති සික්ඛති පස්සදිතාමිති තියෙනවා. චිත්ත පටිසංවේදී අසුචිතාමිති පස්සදිතාමිති තියෙනවා.
අභිප්‍රමෝදයන් චිත්තං, සමාදාහං චිත්තං, විමෝචයන් චිත්තං තියෙනවා. ඊට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාවට අදාළව අර බුද්ධානුස්සතිය තියෙනවා. අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. ඒ අනුව අයං උච්චතානන්ද ආනපාන සති. එතකොට මේ ආනපාන සති සූත්‍රයේ තියෙන්නේ මේ ටිකමයි විග්‍රහ වශයෙන් විස්තර වශයෙන් මෙතන එකම පේලි 16ක් හැටියට හතරට තියෙනවා. ඒ අනුව මේ උපාදානයෙන් මිදෙනවා. ආනපාන සති සමාධිය තියෙන්නේ ආනපානමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේක ඊට පස්සේ සත්‍යකෝත්වං ආනන්ද මේ බුදුහාමුදුරුවෝ මේ ටික කියා දුන්නාට පස්සේ ආනන්දට ගිරිමානන්දසිය ඉමේ දස සංඥා වාසීයාසි භාවිතයට ගන්න හැටි බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියා දුන්නා. තානංකෝ පණේතං විජ්ජති යං ගිරිමානන්දස්ස විකුණෝ ඉමේ දස සංඥා සුත්වා සෝ ආබාසෝ. මේක හරියටම මේ සුතමේ ඥානයේ මේක තේරුම් අරගෙන භාවිතයට ගත්තොත් සුත්වා කිව්ව එකයි. ඒ අනුව අතකෝ ආයස්මා ආනන්දෝ ආනන්ද හාමුදුරුවෝ භගවතෝ සම්තිකේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඉමා දස සංඥා උග්ගහෙත්වා භාවිතා කරන හැටි ආනන්ද හාමුදුරුවෝ ඉගෙන ගත්තා. උග්ගහෙත්වා ඒ අනුව ඉගෙනගෙන යේනා යස්මා ගිරිමානන්දෝ ඒ ගිරිමානන්ද භික්ඛුන්ට මේක ගිහිල්ලා තේන උපසංගමිතා ආයස්මෝ ගිරිමානන්දස ඉමේ දස සංඥා ආබාසි භාවිතයට ගත්තා. නැතු ගායනා කළා නෙමෙයි, සජ්ජායනා කළා නෙමෙයි, කිව්වා නෙමෙයි, පිරිත් හැටියට කිව්වා නෙමෙයි, ආබාසි මේක භාවිතයට ගත්තා. ඒ අනුව අතකෝ ආයස්මා ගිරිමානන්දස්ස දස සංඥා සුද්ධාසෝ ආබාධෝ තාන්සෝ පටිපස්සම්. ඒ ආබාධයේ උපාදානයේ මිදී නිදහස් වීමත් සමග ආබාධයෙන් මිදී නිදහස් වුණා. ඒ අනුව දුක්ඛිත ආබාධ ගිලාන බවෙන් ගිරිමානන්ද හාමුදුරුවෝ මිදී නිදහස් වුණා කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒ අනුව මේ ගිරිමානන්දස්ස යම් ගිරිමානන්දස්ස විකුණෝ කිව්වේ එක්කෙනෙක් නෙමෙයි, බහුතරයක්, බහුවචනයක්. ඉතින් ඒක නිසා මේක කිව්වේ අදත් ජීවත් වෙන මේ උපාදානයේ මිදී නිදහස් වෙන්නට බැරිව කටයුතු කරන සියලු දෙනාට, උපාදානය ගැන නොදන්නා, පංචස්කන්ධ උපාදානය පිළිබඳව නොදන්නා සියලු දෙනාට මේ පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙන්නටයි මේ දස සංඥා භාවිතයට ගන්න කිව්වේ. අද භාවිතයට ගත්තත් යම් කිසි පුද්ගලයෙක් සතර කම්ඨාන් කරනවා නම් මේක භාවිතයට ගැනෙනවා ඉබේම. සතර කම්ඨාන් වල තියෙන සියලු දේ උතන තියෙන්නේ. හතර කම්ඨාන් වල නැති දෙයක් උතන නැහැ. හතර කම්ඨාන් කරනවා නම් ඒක අංග සම්පූර්ණයි. ඒ අනුව උපාදානයෙන් මිදෙනවා, දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදෙනවා. සතර කම්ඨාන් වල තියෙන දේමයි අර සංඥාවේ අනිත්‍ය සංඥාවේ අනත්ත් සංඥාවේ විරාගයේ නිරෝධය අසුභය ඔක්කොම තියෙනවා. ඔය සියලු දේ තියෙනවා. හැබැයි එකක් අඩුයි. මොකක්ද? අර සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. ඒක ටිකක් ඊට වඩා බලවත්. ඒක තමයි මේ පින්කමක් කරලා පින උපාදානය කරගන්න එක පුඤ්ඤාභි සංකාර. ධානයක් ලැබලා ධානය උපාදානය කරගන්න එක අනින්ජ අபிසංකාර. ඒ වගේම රාගයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කරලා වැරදි දෙයක් කරන එක අපුඤ්ඤ අபிසංකාර. ඒ තුනම අபிසංකාර තුනක්. සංකාර නෙමේ, අபிසංකාර. ඒවෙන් අபிසංකාර නිසා කෙනෙකුගේ අර මනෝමය කය තැන්පත් වෙන්නේ අනුසය නෙමේ, අභිනිවේෂ අනුසය. ඒවා අනිවාර්යයෙන්ම තමන්ගේ නිවනට කෙලින්ම බාධකයක් වෙනවා. කෙලින්ම නිවන වැහෙනවා. අபிසංකාර වලින්, අභිනිවේෂ අනුසය වලින්. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ අபிසංකාර තුන පිළිබඳව කතා කළා. ඒවා අනබිරත සංකාර බවට පත් කරගන්න කිව්වා. ඒ වගේම පරිවිමංශන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. ඒක අපි පොතේ එහෙම සඳහන් කළා නෑ.
ඒක ත්‍රිපිටකයේ තියෙනවා. ඒ වගේම දීඝනිකායේ සංගීති කියලා සූත්‍රයක් තියෙනවා. ඒක සරියුත් හාමුදුරුවෝ මේ සංගීතිකල සූත්‍රයක්. එතෙන්දිත් තියෙනවා තයෝ මේ අபிසංකාරා කියලා. අபிසංකාර තුනක්. පුඤ්ඤාபிසංකාරා, අපුඤ්ඤාபிසංකාරා, අනිඤ්ඤාபிසංකාර තුනයි තියෙන්නේ. මේ පුඤ්ඤාபிසංකාරා, අපුඤ්ඤාபிසංකාරා, අනිඤ්ඤාபிසංකාර අද බෞද්ධයෝ දන්නේත් නැහැ, ඉගෙනගෙනත් නැහැ, මොකද්ද කියලා අහලත් නැහැ. මේ පිළිබඳ කොහෙවත් දැනීමක්, හැඳිනීමක්, ඉගැන්වීමක්, කතා කිරීමක් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙවත් නැහැ. බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨේවත් නැහැ. ඉතින් ඒක නිසා මේ බෞද්ධයන් කියලා නාමික බෞද්ධයන් කියලා අද ලංකාවේ ඉන්න මේ පිරිසගේ නිවන වැහෙන ප්‍රධානම පළමුම හේතුව පින උපාදානය කර ගැනීමත් ඔය භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන අය ධානය උපාදානය කර ගැනීම. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද මේ පුඤ්ඤ අபிසංකාර, මොකද්ද මේ අපුඤ්ඤ අபிසංකාර, මොකද්ද මේ අනිඤ්ඤ අபிසංකාර, ඒ අනුව කොහොමද මේක සිද්ධ වෙන්නේ? පළවෙනි එක පුඤ්ඤාபிසංකාර. මේක ගැන ඉස්සෙල්ලා ටිකක් කිව්වා. ඔබ පින්කමක් කරනවා. මේ පින්කමක් කරලා ඒ පින්කම කරපු මොහොතේ ඒ පින්කමෙන් ඔබ යමක් අපේක්ෂා කළොත්, බලාපොරොත්තු වුණොත්, ප්‍රාර්ථනා කළොත්, ඉල්ලුවොත්, යාඥා කළොත්. අද ඒකයි කරන්නේ. අද සියලු බෞද්ධයෝ අර පන්සල් වල ඔය හාමුදුරුවෝ අර කරන්නේ මොකද්ද? අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. අර දානේ අවසානයේ හරි අර පින්කම අවසානයේ හරි කියනවා බොහොම හොඳ පින්කමක් කරගත්තා. ඒ නිසා මේ පිනේ ශක්තියෙන් මේ පින්වතුන්ට අර නන්දා, මල්ලිකා, සුමනා, සුනන්දා, විසාකාමින් භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත්, අර සම්පත්, මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුන් දකින්නට මේ පින හේතු ආසනාව වේ. ඔන්න කරපු විනාශය. ඔන්න ඕක තමයි විනාශය. එතකොට මේ සියලු පින්වතුන් පින්කමක් කරන්නේ අදට වඩා හෙට සැප බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් දෙව් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප. ඒ විතරක් නෙමෙයි. අර නන්දා, මල්ලිකා, සුමනා, සුනන්දා මේ බෞද්ධ සාහිත්‍යයේ ඉන්න අර මහා උපාසකාව වගේ ආයතරයක් ඉපදිලා නැවත මතු උපදිනාත්මේ නන්දා, මල්ලිකා, සුමනා වගේ රත්තරන් බඩු ලැබලා හොඳට රූප සම්පත් ලැබලා භෝග සම්පත් ලැබලා ඒකටයි මේ පින්කම් කරන්නේ. ඒකටයි මේ ඉල්ලන්නේ. ඒකටයි මේ ප්‍රාර්ථනා කරන්නේ. ඕක බුද්ධ ආගමේ උගන්වපු වැරදි දෙයක්. බුදුහාමුදුරන්ගේ දේශනාවට සහ මුලින්ම විරුද්ධ වූ දෙයක් පින්කමක් කරලා යමක් ඉල්ලන එක, ප්‍රාර්ථනා කරන එක. මේ බුද්ධ දේශනාවේ කොහේවත් මේ ප්‍රාර්ථනා කියන වචන අනුජනක දාලා නැහැ. සූත්‍රයක් තියෙනවා ප්‍රාර්ථනා ආයාචනා සූත්‍රය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බෞද්ධයෙක් හැටියට, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් හැටියට යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම්, ආයාචනා කරනවා නම් ඒක නිවන වැහෙන පළවෙනි කාරණය කියලා සූත්‍රයක්ම තියෙනවා. මෙච්චර බුදුහාමුදුරුවෝ මේවා කියලා තියලා තියෙද්දිත් ඔය ප්‍රාර්ථනා ආයාචනා සූත්‍රය තේරුම් නොගත්ත මේ හාමුදුරුවරු ඔය ප්‍රාර්ථනා කරනවා. දැන් ඔය ධර්ම දේශනාවක් කරලත් ඔය channel එකක, රූපවාහිනියක, රේඩියෝ එකක, ඒ වගේම පන්සලක ඔය සියලු හාමුදුරුවෝ මේ අර පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් කො මහා පිරිවෙරින් උගන්වලා තියෙන නිසා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන එකමයි කරන්නේ. ඕක විතර වැරදි දෙයක් නෑ. ඉතින් ඒක නිසා නිවන ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආයාචනා කරලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය ප්‍රාර්ථනාව, යාඥාව දේව ආගම් සංකල්පයක්. ලෞකික වශයෙන්, භෞතික වශයෙන් උපාදානය කරගන්නා යමක් නම් ඉල්ලලා ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන්. ඒක එතකොට ඒක ලැබෙනවා නම් නිවන ප්‍රමාද වෙනවා, පැවැත්මට හේතුවක් වෙනවා, ඒක උපාදානයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රාර්ථනා කියන වචනේ බුද්ධ දේශනාවේ
ප්‍රතික්ෂේප කරපු වචනයක්. නමුත් අද සියලු නොදන්නා හාමුදුරුවරු ධර්ම දේශනාවක් හරි පින්කමක් හරි අවසානයේ අර ශ්‍රාවකයන්ට ප්‍රාර්ථනා කරන්න උගන්වනවා විතරක් නෙමෙයි ප්‍රාර්ථනා කරවනවා. අර ප්‍රාර්ථනා කරන හැම අවස්ථාවකම අර පින පුඤ්ඤාභිසංකාරයක් වෙලා අභිනිවේෂානුසය ඉපදිලා නිවන බැහැනවා. එතකොට මේක ඒ විතරක් නෙමෙයි. දැන් මේ පින පුඤ්ඤාභිසංකාරයක් වන තව ක්‍රමයක් තමයි පින් පොතේ ලියනවා. ඔය පින්කම දැන් ඔය බුද්ධ ආගමේ වැඩක් ඕක පින් පොතක් හදනවා. පින් පොතුත් හදලා තියෙනවා. ඔය පන්සල් වලිනුත් දීලා තියෙනවා. පින් තමන් ඒ අය කරපු අතීතයේ කරපු සියලු පින්කම් මොකටද මැරෙන මොහොතේ මේ පින් පොත කියවන්නේ? මොකද වෙන්නේ? පින උපාදානය කරගෙන ඒ පිනෙන් පරලොව යනවා මිසක් අර උපාදානයෙන් මිදී නිදහසලා නිවන් දකින්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඉතින් ඒක නිසා ඔය පින් පොතක් කියවන එක අද ඊයේ නෙමේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ ඉඳන් කරපු වැරදි දෙයක්. ඒ කාලෙත් ඒ කියන්නේ මේ මහායානික මහා සාංඝික නිකායේ ඔය පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන එක තිබුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ඒ කාලෙවත් තේරුම් නොගත්ත අය හිටියේ. ඉතින් ඒක නිසා මේ පින් පොත් ලියන එක පුඤ්ඤාභිසංකාරයක්. පින්කමක් කරන්න ඕන කරපු මොහොතේම පින් දීලා පවරලා අනුමෝදන් කරලා පුඤ්ඤ පාප පහිනස්ස කරලා ඒ පිනෙනුත් නිදී නිදහස් වෙන්න ඕන. ඒ පිනෙනුත් මිදී නිදහස් වෙන්න ඕන. මේක අලගද්දූපම් සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ කියලා තියෙන උදාහරණ උපමා සහිතව. පිනෙනුත් මිදී නිදහස් වෙන්න ඕන. පින ඉතුරු වුණොත් අර දෙව්සප රාජසප සිටුසප කාම ලෝකවල ඉතුරු වෙලා ඉපදිලා නිවන වැහ ගන්නවා. ඒක නිසා පුඤ්ඤාභිසංකාර කියන එක පින්කම් කරන්න එපා කියන එක නෙමේ. පින්කමක් කරලා ඉල්ලන එක ආයාචනා කරන එක ප්‍රාර්ථනා කරන එක ආඥා කරන එක යම් කිසි දෙයක්. දෙව්සප රාජසප සිටුසප භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් රත්තරන් බඩු අරවා මේවා ඔක්කොම උගන් ඉල්ලන්නේ අර පුඤ්ඤාභිසංකාර නොදන්නා අඥාන පිරිස. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක වැරදි දෙයක්. මේකෙන් වෙන්නේ තමන්ගේ නිවන ඒ මොහොතේම වැහෙනවා. බින කුසලයක් කරගන්න තියෙන අවස්ථාව එතනදිම වැහිලා මගඵල නැති වෙනවා. මොකද අර අභිනිවේෂානුසය උපදින නිසා. ඊළඟට අපුඤ්ඤ අபிසංකාර. දැන් තුනක් කිව්වත් අයෝ මේ අபிසංකාරා කියලා පුඤ්ඤාபிසංකාර දැන් විග්‍රහ කළා. පිනක් කරලා ඒක පින උපාදානය කරගන්න එක අපුඤ්ඤ අபிසංකාර. දැන් මේක ටිකක් අරිටත් වඩා බලවත් අරිටත් වඩා බෞද්ධයන්ට තේරුම් ගන්න බැරි විදිහට අද කරුණු සකස් වෙලා හැදිලා තියෙනවා. දැන් අපිට පාඩුවක් වුණාම අලාභයක් වුණාම අපහසුයක් වුණාම දුකක් වුණාම ශෝකයක් වුණාම පසුතැවිල්ලක් වුණාම මේ වගේ නොයෙකුත් වැඩ වෙනවා මිනිස්සු හැටියට. ඒවා අපි ඉවසන්න ඕනේ විමසන්න ඕනේ. අපි හිතමුකෝ අපිට පාඩුවක් වුණා කියලා. අපේ උදාහරණයක් හැටියට අපි වත්තේ කෙහෙල් පඳුරක් හැදුවා. හොඳ කෙහෙල් කනක් හැදුණා. මේ කෙහෙල් කන හොඳට පැහිලා තියෙනවා. දැන් මේ කෙහෙල් කන පැහිලා තියෙන අවස්ථාවේ එකක කපලා ගෙට ගන්න එක තමන්ගේ යුතුයකමක් වගකීමක්. මේක කෙහෙල් කන තව ටිකක් දවස් තියෙනවා කියලා එහෙම තිබ්බට පස්සේ මේ කෙහෙල් කන කවුරු හරි හොරෙක් කපාගෙන ගියා. දැන් මේ කෙහෙල් කන හොරෙක් කපාගෙන ගිය ගමන් ලොකු වේගයක් අර කෙහෙල් කන අයිතිකාරයට උදේරෙන් නැගිටලා බැලුවාම ගේ ඉස්සරහා තිබුණු කෙහෙල් කන ගහේ නැහැ. කපාගෙන ගිහිල්ලා. ලොකු වේගයක් එනවා. වේදනාවක් එනවා, ආවේගයක් එනවා. මේ ආවේගය ආව ගමන්ම අර පුද්ගලයා අර කෙහෙල් කන අයිතිකාර පුද්ගලයා එක්ක හිතෙන්
ඒ කේල් කන කපාගෙන ගිය පුද්ගලයාට ශාප කරනවා හොඳක් නම් වෙන්න එපා හෙන ගහන්න ඕන ණයා ගන්න ඕන ඕක කාපු එකාට පාචනය හැදෙන්න ඕන මේ වගේ හෙන ගහන්න ඕන ණයා ගන්න ඕන පාචනය හැදෙන්න ඕන හොඳක් නම් වෙන්න එපා මේ වගේ හිතෙන් කාටවත් කතා කරලා හයියෙන් කියන්න සිටිවිල්ලක් හැටියට මේ වගේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට එහා ගිහිල්ලා තවත් රුපියල් 700ක් වියදම් කරලා හොඳ පූජා වට්ටියකුත් හදාගෙන යනවා පන්සලේ තියෙන දේවාලයට හරි මුන්නේසරමට හරි මෝදර කෝවිලට හරි සීනිගම දේවාලයට හරි කතරගම දේවාලයට හරි ගිහිල්ලා පූජා වට්ටියකුත් දීලා වස්කවියකුත් තියලා යාතිකාවකුත් කරලා පොල් ගෙඩියකුත් ගහලා ශාප කරනවා ඔය කේල් කන කැපුවේ කාට නම් හොඳක් වෙන්න එපා මේ වගේ චේතනාවක් ඇතු. දැන් මේවා ඇත්ත වශයෙන්ම මනුස්සය හැටියට නොකළ යුතු දේවල්. මේකෙන් දැන් ඇත්ත වශයෙන්ම අර අසුතවත් පුතග්ජන පුද්ගලයෙකුට මේකෙන් තේරෙන්නේ නැහැ තමන්ට වන හානිය. මේකේ තමන්ට වන හානිය කෝටියකුත් එකක්. අර කේල් කන කැපූ පුද්ගලයාට ওই ශාපේ වදින්නේ නැහැ. වදින්න පුළුවන්. ඒ වැදුනත් තමන්ට මොකද තමන්නේ මේ ශාපයේ මූලිකයා. ඉතින් ඒක නිසා තමන් ඔය ශාප කරන්නේ ඔය වෛර කරන්නේ ඔය ක්‍රෝධ කරන්නේ ඔය වස්කවි කියන්නේ ඔය පලි ගහන්නේ ඔය හිතින් හරි වචනයෙන් හරි ක්‍රියාවෙන් හරි තුනෙන්ම ශාප කරන්නේ තමන්. එතකොට තමන්ගේ හිත කිලුටු වෙනවා ලේ ධාතුව කිලුටු වෙනවා වාපිච්චෙම් තුනම කිලුටු වෙනවා හිතා ගන්න බැරි තරමකට. පොඩ්ඩක් නෙමෙයි හිතා ගන්න බැරි තරමකට කිලුටු වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් වස්කවි කියනකොට පොල් ගහනකොට පලි ගහනකොට ශාප කරනකොට දෙස් දෙවල් තියෙනකොට අර ණයා ගන්න ඕන හෙන ගහන්න ඕන පාචනය හැදෙන්න ඕන කියනකොට තමන්ගේ හිතෙන් කළු කිරණ ශක්තියක් විස කිරණ ශක්තියක් මුළු විශ්වයටම පැතිරෙනවා. ඒ තමන්ගේ නිර්මාණයක් නිසා ඒ කළු කිරණ තමන්ට ආපහු බූමරංගයක් වගේ ගුණාකාරයෙන් වර්ධනය වෙලා ඒ සියලු දේ ආපහු එනවා. මේක තමයි අර අපුඤ්ඤ අபிසංකාර. ඉතින් ඒක නිසා කීයටවත්ම ඔබේ යමක් නැති වුණත් ඔබට අලාභයක් ආවත් පාඩුවක් ආවත් අපහසුයක් ආවත් දෙයක් නැති වුණත් මේ වගේ අර දෙයක් කරගන්න එපා. මෙතෙන්දිත් අපි හිතන්න ඕන අර කෙහෙල් කන මමත් කවදා හරි අනුන්ගේ දෙයක් ගන්න නැති කෙහෙල් කනක් කපන්න නැති එක්ක අනුන්ගේ දෙයක් ගන්න නැති දැන් මම මේකෙන් ණයෙන් මිදී නිදහස් වුණා මට කොච්චරනම් අවස්ථාවක් ලැබුණාද යහපතක් වුණාද ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න ඒ කෙහෙල් කන කපාගත්ත මිනිහටත් ඒක කාලා බඩ පුරවා ගන්න හරි කුසකින්න නිවා ගන්න හරි ලැබුණොත් මට කොන්තරම් සාහනයක්ද කියලා හිතන්නට අපි පුරුදු වෙන්න ඕන. ඒක නිසා එහෙම හිතුවොත් එහෙම චේතනාවක් ඇති වුණොත් පිළිසිදුව කේල් කන සමහර විට ආපහු ගෙනත් තියන්නත් පුළුවන්. හොඳට කරලා බැලුවොත් පිරිසුදු චේතනාවක් ඇතුව මේ වගේ දෙයක් ඔබට අත්දැක ගන්නත් ලැබේ. ඉතින් ඒක නිසා කීයටවත්ම කොයි අවස්ථාවකවත් තමන්ගේ මොනවා හෝ නැති වුණත් තමන්ට අහිමි වුණත් ඒ සියලු දේ අපි අපේ හිත කිලුටු කරගන්න හොඳ නැහැ. අපි අපුඤ්ඤා අபிසංකාරයක් කරගන්න හොඳ නැහැ. අපි අබිනිවේෂ අනුසය උපද්දවා ගන්න හොඳ නැහැ. ඒක එහෙම ශාප කළොත් වෛර කළොත් ක්‍රෝධ කළොත් කිලුටු වෙන්නේ තමන්ගේ හිත බව හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේක මේ වගේ දේවල් කරන එක මිනිස්සු හැටියට ගැළපෙන දෙයක් නෙමෙයි. නමුත් අද වන විට සියලු මේ බෞද්ධයෝ හැටියට ඉන්න ලංකාවේ මිනිස්සු කරන්නේ මේකයි. මේක කරන්න මුල් වෙන්නේ ගමේ පන්සල. ගමේ පන්සලේ තියෙනවා දේවාලයක්. ගමේ පන්සලේ දේවාලයක් හදලා තියෙනවා, දේව රූප හදලා තියෙනවා. හාමුදුරුවෝ මොන චේතනාවෙන් දේවාල හැදුවත් අර මිය පරලෝකීය අතීත හාමුදුරුවෝ මේ දේවාල හදලා තියෙනවා. හැබැයි ගමේ මිනිස්සු මේ දේවාලේ පාවිච්චි කරන්නේ
තමන්ට වස් කවියක් කියා ගන්න, පොල් ගෙඩියක් ගහන්න, ශාප කරන්න, තමන්ට පාඩුවක් අලාභයක් ආවහම ගමේ පන්සලට ගිහිල්ලා දේවාලයට ගිහිල්ලා දෙවියන්ට යාතිකා කරලා වස් කවි කියලා ශාප කරලා යාඥා කරලා දෙස් දෙවොල් තියලා පොල් ගහලා එනවා. එතකොට මුළු ගමටම මේක ශාපයක්. නමුත් පන්සලේ හාමුදුරුවෝ දන්නේ නැහැ මේකෙන් තමන්ට තියෙන තමන්ටත් ගමටත් වෙන හානිය. මිනිස්සුත් පන්සලේ දේවල් මේ කිසිම පන්සලක බුදුහාමුදුරුවන්ගේ කාලේ විතරක් නෙමේ අනුරාධපුර පොළොන්නරු කාලෙට පවා මේ දේවාල තිබුණේ නැහැ. පස්සේ කාලෙක තමයි මේ දේවාල ඇති වුණේ. ඉතින් ඒක නිසා ඔය කිසිම තැනක දේවාල තිබුණේ නැහැ. පස්සේ කාලෙක ඒවා දේවාල බවට පත් වුණා. මේ දේව ආගම් ඉන්දියාවෙන් ඔය මහායානික ආගමත් දේව ආගමුත් ලංකාවට බොහෝම ආවා. ඒ දේවාගම් එනකොට තමයි ඔය දේවාල හැදුනේ. ඔය දේවාල ආවට පස්සේ තමයි මේ වස් කවි කියන්න, පොල් ගහන්න, ශාප කරන්න, දෙස් දෙවොල් කියන්න, ඕවගේ වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක නිසා මේ ලංකාවේ තියෙන මේ ඔය කියන බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ආගම බුද්ධ ධර්මයක් නෙමේ. ඔය ඉන්දියාවෙන් ආපු දේව ආගම් සංකල්ප සහිත වූ ආගම් තමයි අද සියලු ගම්වල තියෙන ඔය පන්සල් සහ දේවාල. ඉතින් ඒක නිසා ඒවා කිසිසේත්ම බෞද්ධයෙකුට ගැලපෙන දේවල් නෙමේ. බෞද්ධයෝ වැඩියම පව්කම් කරගන්නේ මෙන්න මේවා. තමන්ට මොනවා හරි අලාභයක් පාපයක් මොනවා හරි දුකක් අමාරුවක් ආවනම් ගිහිල්ලා වස් කවියක් හෝ මොකක් හරි කරලා යාඥාවක් කරලා ප්‍රාර්ථනාවක් කරලා පූජා වට්ටියක් දීලා කොහොම හරි ඉල්ලීමක් කරනවා. යාඥාවක් කරනවා. ඒවා හොඳ දේවල් නෙමෙයි. යහපත් දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් බෞද්ධයෙකුට ගැලපෙන්නේ නැහැ. ඒවා අභිනිවේෂ අනුසය උපදින අපුඤ්ඤ අபிසංකාර කොටසට අයිති වෙනවා. ඒවෙන් බෞද්ධයෝ වැළකිය යුතුයි. ඉතින් ඒක නිසා ඒවා පොඩ්ඩක් ඉවසලා මෙමසලා කල්පනා කරන්න ඕන මේ හේතුඵල ධහමට අදාළව. හේතුවක් නැතුව අර කෙහෙල් කන කපන්නේ. හේතුවක් නැතුව ඒ කෙහෙල් කන කපන්නේ. ඉතින් ඒක නිසා තමුණුත් කවදා හරි සංසාරේ කාගේ හරි කෙහෙල් කනක් කපන්න නැති දැම්මන් ණයගේ බල ඉවරයි. ඒකත් මට හොඳටයි සිද්ධ වුණේ කියලා හිත හදාගන්න පුළුවන් වුණා නම් ඔබ ජයගත්තා. ඔබ බෞද්ධයෙක් වුණා. මේක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක අනෙන්ජ අபிසංකාර. අනෙන්ජ අபிසංකාර කියන්නේ ඔය භාවනා කළා ධ්‍යාන ලැබලා මේ අභිඥා හෝ ධ්‍යාන හෝ ලැබලා ඒ ධ්‍යානයේ ආස්වාදය ලැබෙන එක. ධ්‍යානයේ තපන එක, දපන එක ධ්‍යානයට සමවැදලා ඒ ධ්‍යාන සුවේ ලැබලා ධ්‍යානීය උපාදානය කරගන්න එක. ඉතින් ඒක නිසා මේ ධ්‍යානයක් බලාපොරොත්තුෙන් කටයුතු කරනවා නම් ධ්‍යානයක් හරහා නිවන් දකින්නට කවුරු හරි කියා දෙනවා නම් ඒක සහ මුලින්ම වැරදි. දැන් ඔය වාරකාම්ද්‍රෝත් ගෝලියොත් මෙන්න මේ වැරදි දේ කරනවා. වාරකාම්ද්‍රෝත් කිව්වේ ධ්‍යාන හරහාම නිවන් දකින්න පුළුවන් කියලා. ඒක වැරදි. ඒක වැරදි බව ඔබට අදහස දේශනාවක් කරන සූත්‍රයක් පුද්ගල සූත්‍රය. මේ පුද්ගල සූත්‍රයේ ඊට පැහැදිලිව කියලා තියෙනවා ධ්‍යාන හරහා ධ්‍යානයක් ලැබෙනවා. හැබැයි ධ්‍යානයේ උපාදානය කරගත්තොත් ඔන්න ඔය කියන අනෙන්ජ අபிසංකාරයක් බවට පත් වෙලා තමන්ගේ නිවන වැහෙනවා. ඉතින් ඒක නිසා කිසිම කෙනෙක් ධ්‍යාන බලාපොරොත්තුවක් හෝ ධ්‍යාන සුවේ විඳින්න හෝ ධ්‍යානයක් බලාපොරොත්තුෙන් මේ සතර කමඨාන් කරන්න හෝ හොඳ නැහැ. ධ්‍යානයත් නිත්‍ය නැහැ, අනිත්‍යං. ධ්‍යානයත් සුඛ නැහැ, දුක්ඛං. ධ්‍යානයත් අත්ත නැහැ, විපරිණාම ධම්ම අනත්ත. ඒ නිසා ධ්‍යානයක් ලැබෙනවා. මගපල් ලබනකොට සතර කමඨාන් කරනකොට අනිවාර්යයෙන්ම හිතේ චේතෝ විමුක්තිය ඇති වෙනවා. ධ්‍යාන ලැබෙනවා. හැබැයි ධ්‍යාන ලැබෙනකොට මේ ඒක නිත්‍යසේ සුඛසේ අත්සේ ගන්න බෞද්ධයෙක් නෙමේ, තේරුමක් නැති දන්නා නැති පුද්ගලයෙක්. ඉතින් ඒක නිසා ධ්‍යානයත් මිදෙන්න බුද්ධ ශ්‍රාවකයෙක් නම් දැනගන්න ඕන. ධ්‍යානය ලැබෙනවා. ධ්‍යානෙ මිදෙන්න ඕන. ධ්‍යානෙ නෙමේ අවසාන බලාපොරොත්තුව මගපල මග අධිගමයට මගපත් වීම. ඉතින් ඒක නිසා ධ්‍යානෙ මිදෙන්නත්
දැනගන්න ඕන තේරුම් ගන්න ඕන. බාරක හාමුදුරුවෝ කියා දුන්නේ ධානයක් ලබන තැනට විතරයි එන තැනට විතරයි. බාරක හාමුදුරුවෝ කරපු එකම වැඩේ තමයි හොඳ වැඩේ. මෙතෙක්කල් අනාර්ය ධාන ලැබමින් හිටපු පුද්ගලයන්ට ආර්ය ධානයක් ලබන්න මඟපාර කියා දුන්නා. හැබැයි ආර්ය ධානය ලැබුවත් අනාර්ය ධානය ලැබුවත් ධානය ආර්ය වුණත් උපාදානය කරගත්තොත් මගඵල වැහෙන බව පුද්ගල සූත්‍රයේ ගෙන සූත්‍රයේ ඊටා පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒක නිසා කිසිම කෙනෙක් සතර කමඨහන් වඩන්න ඕන. එහෙම නැත්නම් මේ භාවනානුයෝගී අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කළ යුත්තේ ධානයක් බලාපොරොත්තුවෙන් හෝ ධානසෝයක් විඳීමට හෝ බ්‍රහ්මත්වයට පත්වීමට හෝ නෙමේ. ධානයනුත් මිදී නිදහස්ව මගඵල ලබන්න. එහෙම නැත්නම් මේ මුල් තුන උදුරන්න. එතකොට අර ධානයේ ආස්වාදනය කිරීමත් සමග මුල් තුන උදුරන අවස්ථාව අහිමි වෙලා යනවා කියලා පුද්ගල සූත්‍රයේ තියෙනවා. ඒ නිසා මේ තුනම පුඤ්ඤාභි සංකාර පින උපාදානය කර ගැනීම, අපුඤ්ඤාභි සංකාර අර බරිද්‍ය ද්වේෂයෙන් කටයුතු කිරීම නිසා ඇතිවන දෙවෙනි වේශයේ උපාදානය, ධානීය උපාදානය කර ගැනීම අනෙන්ජාභි සංකාර. මේ තුනම අபிසංකාර. මේ තුන නිසාම පුද්ගලයෙක්ගේ හිතේ උපදින්නේ අබිනිවේෂ අනුසය. අනුසය නෙමේ අර අබිනිවේෂ අනුසය කියන්නේ ඊට වඩා බලවත් ගැඹුරු නියත වශයෙන්ම නිවන ප්‍රමාද කරන, නිවනට බාධක, නිවන වහන දෙයක් තමයි අබිනිවේෂ අනුසය. ඉතින් ඒක නිසා අபிසංකාර කිරීම කිසිසේත් බෞද්ධයෙකුට ගැලපෙන්නේ නැහැ. මේ අබිසංකාර වලිනුත් මිදී නිදහස් වෙන්න ඕන කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක සූත්‍ර ධර්ම ගණනාවක තියෙනවා. මේක බුද්ධ ආගමේ නම් කිසිම හාමුදුරු නමක් කිසිම අවස්ථාවක කිසිම විදිහක කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ. කිව්වොත් බුද්ධ ආගම ඉවරයි. ඒ බුද්ධ ආගමේ තියෙන්නේ මේ ප්‍රාර්ථනා කරන එක, ආඥා කරන එක, පින්කම් කර කර අර දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට පින ප්‍රාර්ථනා කරන. ඒක නිසා මේවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. මේවා මේ මහායානික ඉන්දියාවෙන් ආපු දේව සංකල්ප. ඒවා බුදුහාමුදුරන්ගේ අහමට බොහොමත්ම ගැලපෙන දේවල් නෙමෙයි. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. හොඳයි එහෙනම් දැන් අපි